අද දවසේ පටන් ගන්නේ භෞතික භූගෝල විද්‍යාවට අදාළ බියෝම කියන පාඩම. භෞතික භූගෝල විද්‍යාවට අදාළ බියෝම කියන පාඩම තමයි අද දවසේ පටන් ගන්න. ඉතින් මේ පාඩම දැන් අද අපි ඔන්ලයින් පන්තියකට ගියේ හෝල් ක්ලාස් එකේ වෙන පන්තියක් පාඩමක් අපි කරලා තියෙන්නේ. දැන් කටුවන පන්තියේ දේශගුණයේ පාඩම තියෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් වලස්මුල්ලේ පන්තියේ භූරූප පාඩම තියෙනවා. ඊට පස්සේ මේකෙදී අපි මේ මාතර පන්තියේ තියෙනවා දේශගුණයේ පාඩම. ඒ නිසා පුතේ මේක ඔයාලගේ පොතේ එක්කෝ මැද පිටුවක නැත්නම් අලුත් පොතක නැත්නම් කොළවල ඒ කියන්නේ පස්සේ පොතට අලව ගන්න බලාගෙන එක්ක පුතේ කොළවල ලියන්න නැත්නම් පුතේ පොතක මැද පිටුවට නැත්නම් අලුත් පොතක් තියෙනවා නම් අලුත් පොතක කොහොම හරි අර අන්තිමට නවත්තපු තැනින් පටන් ගන්න එපා. වෙනමම මේ පාඩම පටන් ගන්න. ඔයාලා ඒ සඳහා සුදුසු ක්‍රමවේදයක් හිතා ගන්න දැන්. එක්කෝ ඉඩාරි දැන් අපි හිතමු මෙන්න මෙහෙම මං ඉඩාරින පිටු ගානක් පුතේ ඕන්නම් කියන්නම්. කටුවන පන්තියේට නම් පුතේ අනිවාර්යයෙන්ම පිටු ඒ කියන්නේ පැති පිටු නෙමෙයි පුතේ පැති තියාගන්න වෙනවා පුතේ කටුවන පන්තියට පැති 20ක්. හරිද? ඒ කියන්නේ පිටු 10ක්. හරිද? මාතර පන්තියට තියාගන්න වෙනවා පුතේ sorry කටුවන පන්තියට පුතේ පැති තියාගන්න පුතේ හරියටම 15ක්. හරිද? මාතර පන්තියේ පුතේ තියාගන්න භෞතික භූගෝල විද්‍යාව පොතේ පැති 20ක්. හරිද? ඒ වගේම වලස්මුල්ල පන්තියේ පුතේ සම්පූර්ණයෙන්ම අලුතෙන් පටන් ගන්න එක්ක වෙන පොතක නැත්තම් කොළවල වලස්මුල්ල පන්තිය පටන් ගන්න. මොකද භූරූප පාඩම ගොඩක් දිගයි. ඒ නිසා පුතේ ඒක අලුත්ම විදිහකට පටන් ගන්න. හරිද? කාට හරි ගැටලුවක් තියෙනවා නම් පුතේ කොලේක ලියාගෙන අද පන්ති අවසන් වුණාට පස්සේ ඔයාලා මගෙන් අහගන්න මොකද සර් කරන්න කියලා. හරි. පුතේ අපේ පාඩම දැන් මෙහෙමයි. මම උගන්වන වෙලාවට පුතේ කවුරුවත් මයික් එක ඔන් කරන්න එපා. ඊට පස්සේ ඔයාලට හැකියාව තියෙනවා මම කිව්වහම ප්‍රශ්න අහන්න. ඒ අතරේ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඉන්බොක්ස් එකට කමෙන්ට් එකක් දාන්න. ඔයාලට ඒ අවස්ථාවන් සියල්ලම තියෙනවා. පුතේ ඒ නිසා මයික් එක තමන්ගේ මයික් එක ගැන හොඳ අවධානයෙන් ඉන්න. අපි මෙතනින් පාඩම පටන් ගන්නවා. පුතේ හැමෝම පාඩමේ මාතෘකාව ලියා ගන්න. බියෝම පාඩමේ නම තමයි බියෝම. හරි. පුතේ බියෝම කියන පාඩම භෞතික භූගෝල විද්‍යාවට අයිති ඉතාමත් වැදගත් පාඩමක්. ඒතකොට සම්පූර්ණයෙන්ම හෝල් ක්ලාස් පැවැත්වුවත් මේ මාසේ ඔයාලට අනිවාර්යයෙන්ම ඔන්ලයින් ක්ලාස් එකක් තියෙනවාම තමයි. මේ පාඩම මේ මාසේ පුරාවටම යයි බොහෝ වෙලාවට මේ මාසය තුල මේ පාඩම අවසන් කරනවා. හෝල් ක්ලාස් එකේදී වෙනම පාඩමක්, ඔන්ලයින් ක්ලාස් එකේදී තවත් පාඩමක් වශයෙන් තමයි යන්නේ. එතකොට ආයි මම බියෝම පාඩම ඔයාලගේ හෝල් ක්ලාස් එකක් තුල කරන්න බලාපොරොත්තුවක් නැහැ. ඒක ඔන්ලයින් පන්ති ඇතුලේ තමයි අවසන් කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ. හරි. පුතේ මෙන්න මෙහෙමයි අපි පාඩමට ප්‍රවිෂ්ඨ වෙන්නේ. පුතේ බියෝම ගැන කතා කරනකොට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. අපි ඉපදුණු දවසේ ඉඳන් අද වෙනකන් දැන් ඔයාලගේ වයස අවුරුදු 18ක් 20ක් විතර වෙනවා. නේද? ගොඩක් අය අවුරුදු 18 20 ඔය පරාසයේ තමයි පුතේ ඔයාලගේ වයස් සීමාව වෙන්නේ. පුතේ එතකොට මේ ගොඩක් අපි හැමදාම දකින්නේ එකම ශාක ටිකක්. ඒ වගේම එකම සත්තු ටිකක්. බොරුද මම මේ කියන දේ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න හොඳට ඔළුවට අරගෙන හිතට අරගෙන කල්පනා කරලා බලන්න පුතේ මෙහෙම. අපි හැමදාම දකින්නේ අපේ පැත්තේ ඉන්න බල්ලෝ පූසෝ, අඹ ගස්, කොස් ගස්, දෙල් ගස් නේද? අපි ඊට වඩා පුවක් ගස්, ජම්බු ගස්, දොඩම් ගස්. අපි ඊට වඩා අර වෙනස් ගස් දකින්නේ නැහැ. උදාහරණයක් මම කියන්නම්. අපේ කලාපේ අපි දකින්නේ නැහැ පුතේ රට ඉඳි ගස්. අපේ කලාපේ අපි දකින්නේ නැහැ නත්තල් ගස්. අර සීත කලාපේ තියෙන නත්තල් ගස්. ඒ වගේම පුතේ ශාක විතරක් නෙමෙයි. අපි සත්තුත් එහෙමයි. අපි දකින්නේ එකම සත්තු ටිකක්. අපි මේ ඉන් ප්‍රදේශය තුල දකින්නේ හැමදාම එකම සත්තු ටිකක්. අපි පෙන්ගුයින්ලා දකින්නේ නැහැ. අපි ඔටුව දකින්නේ නැහැ. හිමවලස්සු දකින්නේ නැහැ. ඊට පස්සේ අපි තව ගත්තොත් එහෙම අපි දකින්න නැති සත්තු ගොඩක් ඉන්නවා නේද? ඒ කියන්නේ ශීත කලාපේ එහෙම ඉන්න සත්තු අපි දකින්නේ නැහැ. ඉතින් අපේ කලාපේ අපි පුදුම දවසේ ඉඳන් හැමදාම දකින්නේ එකම සත්තු ටිකක්, එකම ශාක ටිකක්. ඒ වගේම තමයි පුතේ
මේකේ විශේෂත්වය තමයි ඊළඟදී අපි ගමුකෝ දැන් ශීත කලාපේ ගත්තොත්. දැන් ශීත කලාපේ ඉන්න අයට පුතේ ඔටුවෙක් දකින්න බෑ. පතොක් ගස් දකින්න බෑ. ශීත කලාපේ ජීවත් වෙන අය දකින්නේ පුතේ හැමදාම එකම ශාක ටිකක්, එකම සත්තු ටිකක්. ඊට පස්සේ පුතේ අපි කාන්තාරේ ගමුකෝ. කාන්තාරේ ඉන්න ප්‍රදේශයේ ඉන්න සත්තු මිනිස්සු සත්තු දකින්නේ එකම ශාක ටිකක්, එකම සත්තු ටිකක්. උදාහරණයක් හැටියට පුතේ කාන්තාරේ පෙන්ගුයින්ලා නැහැ. කාන්තාරේ අපේ වගේ විශාල සත්ත්ව ප්‍රජාවක් නැහැ. කාන්තාරේ විශාල ගස් නැහැ. පතොක් ගස් වගේ දේවල් තියෙනවා. දැන් මං ඔයාලගෙන් පුතේ ප්‍රශ්නයක් අහනවා. ඇයි පුතේ එහෙම උනේ? එක කලාපයකට තියෙන එක ශාක ටිකක්, එක සතුන් ටිකක්. තවත් කලාපයක තියෙන්නේ තවත් ශාක ටිකක්, තවත් සතුන් ටිකක්. ඇයි පුතේ එහෙම උනේ? මට පුළුවන් නම් කියන්නකෝ. කවුරු හරි උත්තරයක් දෙන්න. ඇයි පුතේ එහෙම උනේ? හරියටම හරි. ඔන්න මට උත්තරේ ලැබුණා පුතේ. ඒ තමයි දේශගුණය. ඔයාලට පේනවද අපේ දේශගුණයට අනුවර්තනය වුණු ශාක හා සතුන් ජීවත් වෙනවා. ශීත කලාපේ ශීත දේශගුණයට අනුවර්තනය වුණු ශාක හා සතුන් ජීවත් වෙනවා. හරි. ඔව් හරි මම දැක්ක පුතේ කමෙන්ට් එක උත්තරේ නිවැරදි. එතකොට පුතේ ආයිමත් අපි ගත්තොත් එහෙම කාන්තාරේ තියෙන්නේ කාන්තාරයට අනුවර්තනය වුණු ශාක හා සතුන්. එහෙනම් පුතේ මේ යම්කිසි ප්‍රදේශයක ජීවත් වෙන ශාක සතුන් ප්‍රමාණය හා ඔවුන්ගේ ගති ලක්ෂණ ඔවුන්ගේ චර්යාවන් ඒ කලාපයේ පවතින දේශගුණය මත පදනම් වෙනවා. ඔවුන්ගේ චර්යාවන් ගති ලක්ෂණ හැඩ ලක්ෂණ මේ සියලු දේ ඒ කලාපයේ පවතින දේශගුණයට අනුව තමයි තීරණය වෙන්නේ. ඉතින් මෙන්න මේ බියෝම ගැන තමයි අපි කතා කරන්නේ. එහෙනම් පුතේ මම බියෝම මෙන්න මෙහෙම නිර්වචනය කරනවා. කිසියම් දේශගුණයකට අනුවර්තනය වූ ශාක හා සතුන්ගේ ප්‍රාදේශීය ව්‍යාප්තිය බියෝමයි. නැවත වතාවක් කියන්න පුතේ බියෝමයක් කියන්නේ මොකද්ද කියලා. කිසියම් දේශගුණ වර්ගයකට අනුවර්තනය වූ ශාක හා සතුන්ගේ ප්‍රාදේශීය ව්‍යාප්තිය බියෝමයක් ලෙස හඳුන්වයි. ඔන්න ආයිමත් කියනවා කිසියම් දේශගුණ වර්ගයකට අනුවර්තනය වූ ශාක හා සතුන්ගේ ප්‍රාදේශීය ව්‍යාප්තිය බියෝමයක් ලෙස හඳුන්වනවා. ආයිමත් කියන්නම් පුතේ හොඳට මතක තියාගන්න. හොඳට ආයි ජීවිතේ කවදාකවත් අමතක කරන්න එපා බියෝම නිර්වචනය කිරීම. කිසියම් දේශගුණ වර්ගයකට අනුවර්තනය වූ ශාක හා සතුන්ගේ ප්‍රාදේශීය ව්‍යාප්තිය බියෝමයක් ලෙස හඳුන්වයි. නැවතත් කිසියම් දේශගුණ වර්ගයකට අනුවර්තනය වූ ශාක හා සතුන්ගේ ප්‍රාදේශීය ව්‍යාප්තිය බියෝමයක් කියලා කියනවා. ඒ ඔයාලට මතකයි මම ඔයාලගෙන් නිතරම අහන ප්‍රශ්නයක් තියෙනවා පන්තියේදී ඔයාලා කොහොමද හැදිලා තියෙන්නේ? නේද? ඔයා ඇවිල්ලා පුතේ ජීවියේ ඔයාලා කොහොමද හැදිලා තියෙන්නේ? පුතේ මෙන්න මෙහෙමයි. ඔය ප්‍රශ්නෙට පොදු උත්තරේ තමයි හැමෝම දෙන්නේ. මම හැදිලා තියෙන්නේ මුලින්ම සෛල වලින්. සෛල එකතු වෙලා පටක. පටක එකතු වෙලා පුතේ අවයව. අවයව එකතු වෙලා පුතේ පද්ධති. පද්ධතිය එකතු වෙලා පුතේ සංකීර්ණ බහුසෛලික ජීවියෙක් ගොඩනැගිලා තියෙනවා. තේරුණාද? සෛල, පටක, අවයව, පද්ධති සංකීර්ණ බහුසෛලික ජීවියක්. පුතේ ඒ වගේ තමයි මම ඔයාලට කලින් පද්ධති පාඩමේදී ඉගෙනුවා මොකක්ද බියෝමයක් කියන්නේ කියලා. බියෝම යන්නේ මේ ජෛව සංවිධාන මට්ටම් යනු මොනවාද කියලා. කාටද පුතේ කියන්න පුළුවන් ජෛව සංවිධාන මට්ටම් මොනවාද කියලා? පාඩම් කරපු එක්කෙනෙක් ඉන්නවා නම් හොඳට දක්ෂ දරුවෙක් ඉන්නවා නම් පුතේ මට උත්තරයක් දෙන්න. මොනවද ජෛව සංවිධාන මට්ටම්? ජීවියා, ගහණය, ප්‍රජාව, ජෛව ගෝලය, බියෝම, පරිසරය. නියමයි. පුතේ අන්න මට උත්තර හැමෝම කියනවා පුතේ නියමයි. අන්න ඒ වගේ උත්තර දෙන්න ඕනේ. එතකොට අපිට පන්තිය කම්මැලිකමකින් තොරව කරගෙන යන්න පුළුවන්. මෙන්න පුතේ ජෛව ගෝලය නැත්නම් මේ භෞම පද්ධතියේ ජෛව ගෝලය නිර්මාණය වෙලා තියෙන ප්‍රධාන මූලිකාංග කිහිපයක් තියෙනවා. ජීවියා, ගහණය, ප්‍රජාව, පරිසර පද්ධති, ජෛව ගෝලය, බියෝම. ජීවියා, ගහණය, ප්‍රජාව, පද්ධති, ජෛව ගෝලය, වැරදුනා. පුතේ මටත් පොඩ්ඩක් කරදුන ඕන බලන්න. ජීවියා, ගහණය, ප්‍රජාව, පද්ධති, පරිසර පද්ධති. බියෝම
ජෛව ගෝලය. බියෝම එකතු වෙලා තමයි පුතේ ජෛව ගෝලය හැදෙන්නේ. ආයිමත් නැවතත් කියන්නම්. ජීවිය, ගහණය, ප්‍රජාව. පරිසර පද්ධති, බියෝම, ජෛව ගෝලය. පුතේ එහෙනම් මේ පරිසර පද්ධතියකට පැමිණෙන ඊළඟ ස්ටෙප් එක තමයි බියෝම. මේ බියෝම එකතු වෙලා තමයි පෘථුවියේ ජෛව ගෝලය නැත්තම් ජීව ගෝලය නිර්මාණය වෙලා තියෙන්නේ. බියෝම එකතු වීමෙන් තමයි ජීව ගෝලය නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙනම් පුතේ අපිට පැහැදිලි මොකද්ද බියෝමයක් කියන්නේ කියලා? බියෝම හැදුණු හැටිත් පැහැදිලි. බියෝමයක් කියලා කියන්නේ පුතේ මොකද්ද? කිසියම් දේශගුණ වර්ගයකට අනුවර්තනය වුණු ශාක හා සතුන්ගේ ව්‍යාප්තිය. නැවතත් කියන්නම්. කිසියම් දේශගුණ වර්ගයකට අනුවර්තනය වූ ශාක හා සතුන්ගේ ප්‍රාදේශීය ව්‍යාප්තිය බියෝමයක් කියලා කියනවා. එතකොට පුතේ මේ බියෝම හැදුනේ මෙහෙමයි. ජීවීන් එකතු වෙලා ගහණයක් හැදුනා. ගහණය එකතු වෙලා ප්‍රජාවක් එකතු වුණා. ප්‍රජාවක් එකතු වෙලා පරිසර පද්ධතියක් එකතු වුණා. පරිසර පද්ධති හැදිලා බියෝම එකතු වුණා. බියෝම එකතු වීමෙන් තමයි පුතේ ජෛව ගෝලය හැදිලා තියෙන්නේ. එහෙනම් පුතේ පෘථුවියේ විවිධ ස්ථානවල පවතින ශාක හා සතුන්ගේ ගති ලක්ෂණ එකිනෙකට වෙනස් වෙනවා. ඒකට හේතුව තමයි මොකද්ද? ප්‍රධාන හේතුව තමයි ඒ කලාපයේ පවතින දේශගුණයන්. දේශගුණයේ ස්වභාවය මත තමයි ඒ කලාපයේ ඉන්න ශාක හා සතුන්ගේ ගති ලක්ෂණයන් තීරණය වෙලා තියෙන්නේ. හරි. පුතේ අපි මෙන්න මෙහෙම ලියාගමු. එහෙනම් හැමෝම ලියන්න පටන් ගන්න. අපි පොඩි හැඳින්වීමක් කරනවා. ලියමු පුතේ. එහෙනම් අපි නෝට් එක මේ විදිහට පෘථුවියේ බොහෝ ස්ථාන තුල විවිධ වර්ගයේ ශාක හා සතුන් ව්‍යාප්ත වී සිටි. නමුත් පෘථුවියේ විවිධ දේශගුණික කලාප තුල විවිධ වර්ගයේ එකිනෙකට වෙනස් ශාක හා සතුන් ජීවත් වේ. ඊට පස්සේ ලියන්න මෙහෙම. උදාහරණයක් ලෙස ලෝකයේ කාන්තාර දේශගුණයක් පවතින ප්‍රදේශවල ඊටම ආවේනික වූ ශාක හා සතුන් දැකිය හැකි වේ. ඊටම ආවේනික වූ ශාක හා සතුන් දැකිය හැකි වේ. තවද ශීත දේශගුණයක් පවතින ප්‍රදේශවල
ශීත දේශගුණයක් පවතින ප්‍රදේශවල ශීත කලාපයට ආවේනික වූ ශාක හා සතුන් දැකිය හැකි වේ. ශාක හා සතුන් දැකිය හැකි වේ. හරි පුතේ එතන රූලක් ඉඳ තියලා මෙහෙම ලියන්න. බියෝමයක් කියන්න පහත පරිදි නිර්වචනය කළ හැකිය. පහත පරිදි නිර්වචනය කළ හැකිය. හරි පුතේ වෙනස් පාට පෑනකින් ලියා ගන්න. වෙනස් පාට පෑනකින් කිසියම් දේශගුණ වර්ගයකට අනුවර්තනය වූ ශාක හා සතුන්ගේ ප්‍රාදේශීය ව්‍යාප්තිය කිසියම් දේශගුණ වර්ගයකට අනුවර්තනය වූ ශාක හා සතුන්ගේ ප්‍රාදේශීය ව්‍යාප්තිය බියෝමයක් ලෙස හඳුන්වයි. හරි පුතේ හරි කියන්නම්. කිසියම් දේශගුණ වර්ගයකට අනුවර්තනය වූ ශාක හා සතුන්ගේ ප්‍රාදේශීය ව්‍යාප්තිය බියෝමයක් ලෙස හඳුන්වයි. හරි ලියන්න පුතේ. ඊට පස්සේ මාතෘකාව දාගන්න ජෛව සංවිධාන මට්ටම්. හරි පුතේ ජෛව සංවිධාන මට්ටම් මම ඔයාලට ඉගෙනලා තියෙනවා. ප්‍රධාන ජෛව සංවිධාන මට්ටම් කිහිපයක් තියෙනවා. ජීවියා, ගහණය, ප්‍රජාව, පරිසර පද්ධති, බියෝම. දැන් ඔයාලට පුතේ ස්ක්‍රීන් එකේ පේනවා ජීවියා, ගහණය, ප්‍රජාව. තව තරු ලකුණක් වැටලා තමයි පුතේ ඔතන පරිසර පද්ධති එන්න ඕනේ. ඊට පස්සේ බියෝම. එහෙනම් පුතේ ලියා ගන්න ජෛව සංවිධාන මට්ටම් කියලා පහලට ජීවියා, ගහණය, ප්‍රජාව. මේ ප්‍රජාවට පස්සේ පුතේ නැවත තරු ලකුණක් දාලා පරිසර පද්ධති කියන එක ලියා ගන්න. ඊට පස්සේ බියෝම ලියා ගන්න. හරි ලියන්න පුතේ ජෛව සංවිධාන මට්ටම්. ජෛව සංවිධාන මට්ටම්. හරි ලිව්වද පුතේ හැමෝම? ලියලා ඉවරයිද? ලියලා ඉවරයිද පුතේ? ඔව් සර්. හරි ඊට පස්සේ පුතේ දැන් ජෛව සංවිධාන මට්ටම් ඉවරයිනේ. ඔයාලට මතකයිද පුතේ මේ මම පෘථුවිය ඔයාලට පන්තිය ඇතුලේ ප්‍රධාන කොටස් ප්‍රධාන දේශගුණික කලාප 3කට බෙදලා අධ්‍යයනය කරා. පෘථුවිය ප්‍රධාන දේශගුණික කලාප 3කට බෙදලා අධ්‍යයනය කරා. කාටද පුතේ මතක පෘථුවිය බෙදිය හැකි ප්‍රධාන දේශගුණික කලාප 3? නිවර්තන කලාපය, සාම්‍ය කලාපය, ශීත කලාපය. ඔව් හරියටම හරි පුතේ. පෘථුවිය අපිට කොටස් 3කට බෙදන්න පුළුවන්. ඒ කොටස් 3 තමයි මොනවද? නිවර්තන කලාපය, සෞම්‍ය කලාපය හා ශීත කලාපය. දැන් පුතේ බියෝමයක් කියන්නේ මොකද්ද කියලා මම ඔයාලට කියලා දුන්නානේ.
බියෝමයක් කියලා කියන්නේ පුතේ කිසියම් දේශගුණ වර්ගයකට අනුවර්තනය වූ ශාක හා සතුන්ගේ ප්‍රාදේශීය ව්‍යාප්තිය. කිසියම් දේශගුණ වර්ගයකට අනුවර්තනය වුණු ශාක හා සතුන්ගේ ප්‍රාදේශීය ව්‍යාප්තියට තමයි පුතේ බියෝමයක් කියන්නේ. ඉතින් පුතේ මේ එක එක කලාපයේ ඉන්න ශාක හා සතුන්ගේ ප්‍රමාණය, ඔවුන්ගේ ගති ලක්ෂණ, හැසිරීම්, ඔවුන්ගේ වර්ග වෙනස් වෙනවා. ඉතින් මේකට බලපා ප්‍රධාන සාධකයේ දේශගුණය නම් අපිට පුතේ පෘථුවිය බෙදන්න පුළුවන් පුළුල් දේශගුණික කලාප තුනකට. ඒ තමයි පුතේ නිවර්තන කලාපය, සෞම්‍ය කලාපය සහ ශීත කලාපය. හරි. පුතේ එහෙනම් ලියා ගන්න මෙහෙම පෘථුවියේ උෂ්ණත්වය හා වර්ෂාපතනය පදනම් කොට ගනිමින් පෘථුවියේ උෂ්ණත්වය හා වර්ෂාපතනය පදනම් කොට ගනිමින් පෘථුවියේ උෂ්ණත්වය හා වර්ෂාපතනය පදනම් කොට ගනිමින් පෘථුවිය ප්‍රධාන දේශගුණික කලාප තුනකට බෙදා අධ්‍යයනය හැකිය. ප්‍රධාන දේශගුණික කලාප තුනකට බෙදා අධ්‍යයනය කළ හැකිය. ලියන්න පුතේ දේශගුණික කලාප තුන. පළවෙනි එක පුතේ නිවර්තන කලාපය, දෙවෙනි එක පුතේ සෞම්‍ය කලාපය, තුන්වෙනි දේශගුණික කලාපය තමයි පුතේ ශීත කලාපය. ප්‍රධාන දේශගුණික කලාප තුනයි නිවර්තන කලාපය, සෞම්‍ය කලාපය හා ශීත කලාපය ආදී වශයෙන් ප්‍රධාන දේශගුණික කලාප තුනකට බෙදා දක්වන්න පුළුවන්. හරි. පුතේ මේ මම ප්‍රශ්නයක් අහන්නම්. කාට හරි කියන්න පුළුවන්ද මම මේක හැමෝටම අන්දලා තියෙනවා. නිවර්තන කලාපය කීයයි අතරද පුතේ පිහිටන්නේ? උතුරු දකුණු 23 අතර. උතුරු හා දකුණු අක්ෂාංශ කීයද? 23 උතුරු හා දකුණු අක්ෂාංශ 23. මම මේක පොතේ පොඩ්ඩක් ඇඳලා පෙන්නන්නම්. මෙහෙම බලාගන්න. හරි. බෝඩ් එක පේනවද පුතේ ඔයාලට? සමකය මේ 23 මේ තියෙන 23 මේ කලාපෙට පුතේ අපි නමක් කියනවා නිවර්තන කලාපය. මම මේක උගන්වලා තියෙනවා හැමෝටම. 23 66 අතර කලාපෙට කියනවා සෞම්‍ය කලාපය. සෞම්‍ය කලාප දෙකයි ඒ කියන්නේ. සෞම්‍ය කලාපය. මේකත් ඇවිල්ලා පුතේ සෞම්‍ය කලාපය. 66 90 අතර එකට කියනවා පුතේ අපි ශීත කලාපය. මේකත් ශීත කලාපය. හරි. පුතේ බෝඩ් එක පේනවද? ඔව් සර්. පේනවද? පුතේ පුළුවන් අය ඕක ඇඳ ගන්න, නැත්නම් ඕක මම ඔයාලට පොතේ උගන්වලා තියෙනවා. ඒක උපයෝගී කරගෙන ඇඳත් කමක් නැහැ. බෝඩ් එක පැහැදිලි නෙමෙයිද සර්? හරි. එහෙනම් පුතේ මම ඔයාලට ඕක උගන්වලා ඇති. ඒකෙන් පස්සේ ඔයාලා උතෙන්ට ඔය රවුම ඇඳලා පෘථුවිය ඇඳලා ප්‍රධාන කලාප තුනකට බෙදන්න. ඒ තමයි නිවර්තන කලාපය, සෞම්‍ය කලාපය හා ශීත කලාපය. පොඩ්ඩක් ඉන්න මම ඔයාලට පැහැදිලි වෙයි. බලාගන්න. දැනුත් පැහැදිලි නැද්ද? නෑ වගේනේ. පැහැදිලි සර්. පැහැදිලි මදි. ඕක මම උගන්වලා තියෙනවා හැමෝටම. නැත්තම් මම පන්ති අවසානයේ ඔයාලට ගෲප් එකට මීට අදාළ ෆොටෝ එකක් දාන්නම්. ඕක පුතේ උතනින් ඔයාලා
හරි. ඊට පස්සේ පුතේ මේ මම යනවා පාඩමේ ඉදිරියට යන්න හදන්නේ. බලන්න මෙන්න මෙහෙම දෙයක් ඔයාලට ස්ක්‍රීන් එකේ පෙනෙයිද? හරි. පුතේ මේ බියෝම නිර්මාණය වීම කෙරෙහි බලපාන සාධක තියෙනවා. පුතේ බියෝම නිර්මාණය වීම කෙරෙහි බලපාන සාධක 4යි. ආලෝකය, උෂ්ණත්වය, වර්ෂාපතනය හා සුළඟ. එහෙනම් පුතේ කිසියම් ප්‍රදේශයක පවතින ශාක හා සතුන්ගේ ප්‍රමාණය නැත්නම් ශාක හා සතුන් තීරණය කරන ප්‍රධාන සාධක 4ක් තියෙනවා. ආලෝකය, උෂ්ණත්වය, වර්ෂාපතනය, සුළඟ. පුතේ ලියා ගන්න ඔයාලා බියෝම ඇතිවීම කෙරෙහි බලපාන සාධක 4යි. ආලෝකය, උෂ්ණත්වය, වර්ෂාපතනය, සුළඟ. හරි. ලියන්න බලන්න මම ඔක පොඩ්ඩක් කියලා දෙන්නම් ඔයාලට. ආලෝකය, උෂ්ණත්වය, වර්ෂාපතනය, සුළඟ කියලා ප්‍රධාන සාධක 4යි. බියෝම ඇතිවීම කෙරෙහි බලපාන ප්‍රධාන සාධක 4යි. ආලෝකය, උෂ්ණත්වය, වර්ෂාපතනය හා සුළඟ. ඒ අතරේ පුතේ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න බලන්න කතා කරලා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුතේ. දැන් මෙතන සර් ඔව් සර් මේ සංවිධාන මට්ටම් පිළිවෙලට ඔව් පිළිවෙලටමයි ලියන්න ඕනේ. ජීවිය, ගහණය, ප්‍රජාව, පරිසර පද්ධති, බියෝම. ඒක අනිවාර්යෙන් පුතේ පිළිවෙලට තියෙන්න ඕනේ. හරි. පුතේ මේ දැන් මම ඕන මන් දිහා බලාගන්න. පුතේ මේ බියෝම ඇතිවීමට බලපානවා කියවනේ ආලෝකය. අපි බලමු. පුතේ ආලෝකය හොඳින් වැටෙන දැන් අපි හිතමුකෝ අපේ කලාපයේ පුතේ ආලෝකය හොඳට ලැබෙනවානේ. අපේ කලාපයේ තියෙන්නේ පුතේ පත්‍රවල හැඩය ගත්තොත් එහෙම චූටි පත්‍රද වට ප්‍රමාණය වැඩි විශාල පත්‍රද තියෙන්නේ? මට උත්තරයක් දෙන්න. විශාල පත්‍ර. ඔව් හැබැයි පුතේ අපි කාන්තාරේ ගිහින් බැලුවොත් කාන්තාරේ තියෙන්නේ පතොක් වගේ පත්‍ර නැති ඒවා. අන්න දැක්කද ආලෝකය හොඳින් ලැබෙන දැන් අපි ශීත කලාපය ගත්තොත් එහෙනම් පත්‍ර චූටි. ආලෝකය හොඳින් ලැබෙනකොට පත්‍රවල විශාලත්වය වැඩි වෙනවා. ආලෝකය අඩු වෙනකොට පත්‍ර චූටි වෙනවා. දැන් අපි ගත්තොත් එහෙනම් කඳු කරේ තියෙන ගස් පුතේ ඇඹරිලා නිකන් කඳේ ගැට වගේ. ඒ මොකද දන්නවද හැමතිස්සෙම මෙහෙම හුලඟට වැනිලා අර පොත්තේ ගැට හඳුන ගන්න පුළුවන්. ඒ දේ අයන සුළඟක් බලපානවා. දැන් මට කියන්න අපේ පැත්තේ තියෙන ගස් හරි උසයි. හරි මහතයි. ඒ මොකද ආලෝකයේ, උෂ්ණත්වයේ, වර්ෂාපතනය කියන සාධක හොඳට තියෙනවා. හැබැයි පුතේ කාන්තාරේ ගිහින් බැලුවොත් එහෙම ලොකු ගස් නැහැ. ඒ ගස් නැති වෙන්න හේතුව වර්ෂාපතනය අඩුයි. ඉතින් අපි ඕවා ඉදිරියේදී කතා කරනවා. ඔයාලා පුතේ දැනට මතක තියාගන්න පෘථුවියේ පවතින මේ බියෝම නිර්මාණය වීම කෙරෙහි සාධක 4ක් බලපානවා. උෂ්ණත්වය, වර්ෂාපතනය, පීඩනය sorry වැරදුනා. උෂ්ණත්වය, වර්ෂාපතනය, ආලෝකය සහ සුළඟ. අයිමත් උෂ්ණත්වය, වර්ෂාපතනය, ආලෝකය සහ සුළඟ. හරි. ඊට පස්සේ පුතේ දැන් මම යනවා ජෛව සංවිධාන මට්ටම් වල ස්ටෙප් බලා ගන්න. ජීවිය, ගහණය, ප්‍රජාව, පරිසර පද්ධති, බියෝම එකතු වීමෙන් පුතේ ජෛව ගෝලය. නැවතත් ජීවිය, ගහණය, ප්‍රජාව, පරිසර පද්ධති, බියෝම එකතු වීමෙන් ජෛව ගෝලය. පුතේ ඔයාලා දන්නවද පෘථිවියේ බියෝම කීයක් තියෙනවද කියලා? ඒ කියන්නේ මේ විවිධ දේශගුණික කලාප වලට අනුවර්තනය වූ ශාක හා සතුන්ගේ කලාප නැත්නම් බියෝම පුතේ 7ක් තියෙනවා. අපි මේ බියෝම 7 සම්බන්ධව තමයි දීර්ඝ වශයෙන් අධ්‍යයනය කරන්න යන්නේ. පුතේ පෘථිවියේ පවතින බියෝම කරන 7ක්. පෘථිවියේ තියෙන පුතේ බියෝම 7ක්. ඉතින් අපිට පුළුවන් වෙන්න ඕනේ පුතේ දැන් කවුරු හරි අහුවොත් බියෝමයක් යන කුමක්ද? අපි එතකොටම කියනවා මොකද්ද? කිසියම් දේශගුණ වර්ගයකට අනුවර්තනය වූ ශාක හා සතුන්ගේ ප්‍රාදේශීය ව්‍යාප්තිය බියෝමයක් ලෙස හඳුන්වයි. අපෙන් කවුරු හරි අහනවා ජෛව සංවිධාන මට්ටම් මොනවද? ජීවිය, ගහණය, ප්‍රජාව, පරිසර පද්ධති, බියෝම.
අපෙන් කවුරු හරි අහන පුතේ පෘථුවියේ පවතින බියෝම සංඛ්‍යාව කීයද? පුතේ පෘථුවියේ පවතින බියෝම සංඛ්‍යාව ඇවිල්ලා 7යි. පෘථුවියේ පවතින බියෝම සංඛ්‍යාව 7යි. අපි දැන් බලමු මොනවද පුතේ 7 කියන්නේ. මෙන්න පුතේ ලෝකයේ පවතින ප්‍රධාන බියෝම 7. පළවෙනි බියෝමය තමයි පුතේ නිවර්තන වර්ෂා වනාන්තර බියෝමය. දෙවෙනි බියෝමය තමයි පුතේ සෞම්‍ය කලාපීය වනාන්තර බියෝමය. තුන්වෙනි බියෝමය තමයි මධ්‍යධර්ණී වන ලැහැබ. හතරවෙනි එක තමයි පුතේ තෘණභූමි හා සැවනා. පස්වෙනි එක තමයි පුතේ ටයිගා වනාන්තර. හයවෙනි එක ඇවිල්ලා පුතේ කාන්තාර බියෝමය. හත්වෙනි එක ඇවිල්ලා පුතේ තෘන්ද්‍රා බියෝමය. ප්‍රධාන බියෝම පුතේ 7යි. නිවර්තන වර්ෂා වනාන්තර බියෝමය, සෞම්‍ය කලාපීය වනාන්තර, මධ්‍යධර්ණී වන ලැහැබ, තෘණභූමි හා සැවනා, ටයිගා වනාන්තර, කාන්තාර, තෘන්ද්‍රා කියලා ප්‍රධාන බියෝම 7ක් හඳුනා ගන්න පුළුවන්. හරි. පුතේ එහෙනම් ලෝකයේ ප්‍රධාන බියෝම කියලා බියෝම 7 ලියා ගන්න බලන්න පහලට. ලියලා ඉවරයි නම් පුතේ මට කියන්න ප්‍රධාන බියෝම 7. හරි. පුතේ මෙන්න එහෙනම් ප්‍රධාන බියෝම කීයක් තියෙනවද පෘථුවියේ? ප්‍රධාන බියෝම 7ක් තියෙනවා පුතේ. නිවර්තන වර්ෂා වනාන්තර බියෝමය, සෞම්‍ය කලාපීය වනාන්තර බියෝමය, මධ්‍යධර්ණී වන ලැහැබ බියෝමය, තෘණභූමි හා සැවනා බියෝමය, ටයිගා වනාන්තර බියෝමය, කාන්තාර බියෝමය හා තෘන්ද්‍රා බියෝමය වශයෙන් ප්‍රධාන බියෝම 7යි. හරි. පුතේ ඒක ලියාගත්තා නම් අපි පළවෙනි බියෝම වර්ගය ඉගෙන ගන්න යන් නිවර්තන වර්ෂා වනාන්තර බියෝමය. මාතෘකාව දාගන්න නිවර්තන වර්ෂා වනාන්තර බියෝමය අපේ පළවෙනි බියෝමය. නිවර්තන වර්ෂා වනාන්තර බියෝමය. හරි. හරිද පුතේ? හරිද? හරි සර්. හරි. පුතේ නිවර්තන වර්ෂා වනාන්තර බියෝමය ගැන අපි කතා කරන්න හදන්නේ. ඔන්න මම ඉතින් ලොකු කතාවක් කියන්න යන්නේ. මේක ඉතින් දිග කතාවක්. මට කියලා ඉවර වෙනකොට හති වැටෙයි. මේ කතාව එච්චරටම දිගයි. පුතේ නිවර්තන වර්ෂා වනාන්තර tropical rain forest කියලා පුතේ ඉංග්‍රීසියෙන් කියනවා. tropical rain forest. පුතේ වර්ෂා වනාන්තර කියලා කියද්දිම ඔයාලට මතක් වෙනවා පුතේ ලෝකයේ තියෙන දැවැන්තම වනාන්තර ගැන තමයි අපි මේ කතා කරන්නේ. පුතේ ලෝකයේ තියෙනවා දැවැන්තම වනාන්තර 3ක්. එකක්
දකුණු ඇමරිකාවේ ඇමසන් වනාන්තරය, අප්‍රිකාවේ කොංගෝ වනාන්තරය, ආසියාවේ ඉන්දු මැලේ වනාන්තරය. නැවතත් කියන්නම්. දකුණු ඇමරිකාවේ ඇමසන් වනාන්තරය, අප්‍රිකාවේ කොංගෝ වනාන්තරය, ඊළඟ පුතේ ආසියාවේ ඉන්දු මැලේ වනාන්තරය. ඒ විතරක් නෙමෙයි පුතේ අපේ පැත්තේ තියෙනවා ලංකාවේ තියෙනවා මිනිසා සහ ජෛව ගෝලීය ලෙස හඳුන්වන සිංහරාජ වනාන්තරය. ඊට පස්සේ පුතේ තව ගත්තොත් එහෙම නාකියාදෙනිය වනාන්තරය. ඊට පස්සේ තව ගත්තොත් එහෙම රෑනකන්ද වනාන්තරය, රම්මලේ කන්ද. පුතේ ඔයාලා කියන්නේ මේ සිංහරාජ ගැන මතක් කරගත්තා නම් මේ සම්පූර්ණයෙන්ම ඔයාලට නිවර්තන වර්ෂා වනාන්තර බියෝමය ඉගෙන ගන්න හරි ලේසි. පුතේ මේ තමයි ලෝකයේ තියෙන පෝසත්ම බියෝමය. පෝසත් කියලා කියන්නේ පුතේ සල්ලි වලින් නෙමෙයි ජෛව විවිධත්වයේ අතින් ලෝකයේ තියෙන පෝසත්ම බියෝමය. පුතේ යම් කිසි ප්‍රදේශයක ජෛව විවිධත්වය වැඩි වෙනවා කියන්නේ ඒක හොඳයි. ශාක හා සතුන්ගේ විවිධත්වයක් තිබිය යුතුයි. එහෙම වුණොත් තමයි මේ පරිසර පද්ධතිය අපි පෝසත් පරිසර පද්ධතියක් හැටියට හඳුනගන්නේ. පුතේ ලෝකයේ තියෙන ජෛව විවිධත්වයේ අතින් ඉහළම පරිසර පද්ධතිය නැත්නම් බියෝමය තමයි නිවර්තන වර්ෂා වනාන්තර බියෝමය. හිතන්න පුතේ සිංහරාජයට ඔයාලා දැන් යනවා කියලා. දැන් ඔයාලා ඔළුවෙන් හිතේ මවා ගන්න පුතේ සිංහරාජයට යනවා කියලා. සිංහරාජයට යනකොට පුතේ ඇතුළ මහ ලොකු ඝන කැලෑවක්. තඩි ගස් මේ පොඩි පොඩි ගස් නෙමෙයි පුතේ තියෙන්නේ. ගොඩාක් උස ගස්. ඒ ගස් පුතේ මෙහෙම කරලා බදන්න බෑ. බදන්න බැරි තරමට විශාල වට ප්‍රමාණයක් තියෙනවා ගහේ කඳේ. ඒ වගේම පුතේ බලන තැන ගස් කොළ පාටයි. අපි මේකට පුතේ නමක් කියනවා සදාහරිත වනාන්තර. මොනවද මේ හැමදාම කොළ පාටින් පේන වනාන්තර වලට කියන නම තමයි සදාහරිත වනාන්තර. මේ වනාන්තරවල මෙහිම වනාන්තරේ හැදෙන්න හේතුව තමයි මේ වනාන්තර තුලට හොඳට සූර්යාලෝකයක් හොඳට වර්ෂාපතනයක් ලැබෙනවා. ඉහළ වර්ෂාපතනයක් ලැබෙනවා, ඉහළ උෂ්ණත්වයක් ලැබෙනවා. අපි දන්නවා හොඳට වහිනවා නම්, හොඳට ඉරේලිය වැටෙනවා නම් ඒවා ඝන වනාන්තර බවට පත් වෙනවා. මේ වනාන්තරයේ විශේෂත්වය තමයි මේ ශාකවල පුතේ පත්‍ර පළල්. මේ චූටි පත්‍ර නෙමෙයි තියෙන්නේ. පළල් පත්‍ර. ගහක ගත්තොත් වට ප්‍රමාණය වැඩි. ගහේ උස ගොඩක් වැඩි. පුතේ මේවා තමයි ශාක විවිධත්වයේ වැඩි. එකම ශාක ටිකක් නෙමෙයි දකින්න පුළුවන්. තැන තැන දකින්න පුළුවන් පුතේ විවිධ වර්ගයේ ශාක. වැල් වර්ගත් ඒ අතර තියෙනවා. පෙඳ පාසි ලයිකන වගේ දේවල් අර පෙඳ පාසි දියසෙවල් වගේ ගස්වල බැඳිලා තියෙනවා. එතකොට පුතේ මේකේ තවත් විශේෂත්වයක් තමයි වනාන්තරේ නිකන් තට්ටු තියෙන්නේ. ගොඩාක් උස තට්ටු තියෙන ස්තරයක් තියෙනවා. අපි ඒ ස්තරයට කියනවා පුතේ නෙරු ස්තරේ. ඊට වඩා උසින් අඩු ගස් ස්තරයක් තියෙනවා. අපි ඒකට කියනවා පුතේ වියන් ස්තරේ. ඊටත් වඩා පල්ලෙහායින් පුතේ තියෙනවා තවත් තට්ටුවක් වනාන්තර. ඒකට කියනවා අපි උපවියන් කියලා. යටම තියෙන නිකන් වනාන්තරේ පොළොව මට්ටමට අපි කියනවා පුතේ යටි රෝපණය කියලා. මම ප්‍රශ්නයක් අහන්නද? පුතේ මේකේ තියෙන ගස්වල අරටුව හයියයිද දුර්ලභයිද? මේ දුර්ලභයි කියන්නේ හයිය නැද්ද හයියයිද? ඔයාලගෙන් උත්තරයක් ඕනේ. හයිය. හයියයි. මම දන්නවා ගොඩක් අය දැන් උත්තර දෙන්න බලන්න එකම කෙනෙක් නෙමෙයි හැමෝම උත්තර දෙනවා. ඈ? අරටුව දුර්වලයි. අරටුව දුර්වලයි. ඔව් කට්ටියක් කියනවා අරටුව දුර්වලයි කියලා. කට්ටියක් කියනවා අරටුව ශක්තිමත් කියලා. පුතේ මට කියන්න හොඳට වහිනවා හොඳට ඉර පායනවා. සැපට හැදෙන ගස්ද පුතේ මේකේ තියෙන්නේ දුකට හැදෙන ගස්ද? සැපට හැදෙන ගස්. ඔව් අපි දන්නවනේ පුතේ සැපට හැදෙනකොට ඒ වගේ තියෙන ශක්තිමත්භාවය අඩු වෙනවා. ළමයෙක් වුණත් එහෙමනේ දැන් සැපට හොඳට ඔය කිරි බටර් කාලා AC කාමරය ඇතුලේ හැදෙන ළමයාගේ අතපය නියම කඩන්න පුළුවන්. මෙහෙම කළා එච්චර හයිය නෑ. හැබැයි පුතේ මේ ගමේ වැලි ගොඩ දාලා කඳු කපලා පස් කපලා ගස් නැගලා ඇලෙන් දොලෙන් නාල හැදෙන එකාගේ අතපය හයියයි. පුතේ ඒ වගේ තමයි මේක මේ සැපට හැදෙන ගස් තියෙන්නේ. ශෛලමේ ෆ්ලෝයමේ දිගේ හොඳට වතුර ගමන් කරනවා. ඒ නිසා මේ වගේ අරටුව එච්චර හයිය නැහැ. ගස් ලොකුයි හැබැයි අරටුව නම් හයිය නැහැ. පුතේ යටි රෝපණය මේ යටි රෝපණය කියන්නේ මේ පොළොව මට්ටම. පොළොව මට්ටම කොළ පාටයිද කළු පාටයි වගේද නිකන්. ඔයාලා මට කියන්න බලන්න. කළු පාටයි. ඔව් ඇයි පුතේ එහෙම මේ පොළොව මට්ටමේ වැඩි ශාක නැහැ. ඒ කියන්නේ පඳුරු ශාක එහෙම නැහැ. තනකොළ එහෙම නැහැ. ඇයි පුතේ තනකොළ එහෙම හැදිලා නැත්තේ? හේතුව කියන්න කොච්චර වහිනවා ඔච්චර පායනවනම්.
අන්න හරි. ආලෝකයේ වැටීම. ආලෝකයේ වැටෙන්නේ නැහැ පුතේ. ඇයි මේ මං කියවනේ වනාන්තරයේ තට්ටු නිකන් කැප් එකක් වගේ මෙහෙම තියෙන්නේ. එතකොට පුතේ සූර්යාලෝකය හොඳට පොළොවට වැටෙන්නේ නැහැ. ගස්වල උඩ පත්‍ර මගින් ලබා ගන්නවා. විශාල පත්‍රනේ තියෙන්නේ පළල් පත්‍රනේ. යටට ආලෝකය ලැබෙන්නේ නැති නිසා තමයි පුතේ යටි රෝපණයේ දුර්වලයි. මේ වනාන්තරවල තමයි පුතේ පෘථුවියේ තියෙන ශාක විශේෂ වලින් 70%කට වඩා තියෙන්නේ. වැඩිම ශාක විවිධත්වයක් තියෙන මේකේ. වර්ග කිලෝමීටරයක ප්‍රමාණයේ මේකේ ශාක ප්‍රමාණය මැන්නොත් එහෙම විශාල අගයක් ගන්නවා. විවිධ වර්ගයේ ශාක, විවිධ වර්ගයේ වැල් වර්ග, විවිධ වර්ගයේ අපිශාක. පුතේ අපිශාක කියන්නේ මොනවද දන්නවද? ඕකිඩ් වගේ දේවල්. ඒ කියන්නේ තවත් ගහක් උඩ ගහක්. අර ලොකු ගහෙන් තමයි මේ ඒ ගහ පෝෂණය වෙන්නේ. අපිශාක කියලා කියනවා අපි ඒවට. අපිශාක බහුලයි. පුතේ මේකේ සත්තු ගැන කතා කරොත් මේ පෘථුවියේ ජීවත් වෙන ජීවීන්ගේ 60%කට වඩා ජීවත් වෙන්නේ පුතේ නිවර්තන වර්ෂා වනාන්තරවල. ජෛව විවිධත්වයේ උපරිමයි. සත්තු වැඩි. උඩ ගස් උඩ ඉන්නෝ වඳුරෝ, රිලව්, චිම්පන්සියෝ එක වර්ගයේ සත්තු. ඒ වගේම ගස් උඩ කටහඬ මිහිරි පක්ෂීන් ඉන්නවා. ඒ වගේම පොළොවේ යට කෘමි සත්තු විශාල සංඛ්‍යාවක්. කුහුඹු වර්ග මිලියන ගණනාවක්. ඊට පස්සේ තව ගත්තොත් එහෙම කැරපොත්තෝ, ගෝනුස්සෝ, පත්තෑයෝ, උරග වර්ග මේකේ විශාල සංඛ්‍යාවක්. ක්ෂීරපායින් විශාල සංඛ්‍යාවක්. පක්ෂීන් විශාල සංඛ්‍යාවක්. උභයජීවීන් විශාල සංඛ්‍යාවක්. ලෝකේ තියෙන ජෛව විවිධත්වයේ වැඩිම බියෝමය මේක. වසර පුරා පැතිරුණු වර්ෂාපතනයක්. වසර පුරා පැතිරුණු ඉහළ උෂ්ණත්වයක් නිසා තමයි මේ ඝන වනාන්තර නිර්මාණය වෙලා තියෙන්නේ. මම මේ වනාන්තර පැතිරලා තියෙන ප්‍රදේශ ටිකක් කිව්වා. කොහෙද කිව්වේ? දකුණු ඇමරිකාවේ ඇමසන් වනාන්තරය, අප්‍රිකාවේ කොංගෝ වනාන්තරය, ආසියාවේ ඉන්දු මැලේ වනාන්තරය. හරිද? එතකොට අපි ඔන්න මේවා ව්‍යාප්ත වුණු ප්‍රදේශ ටිකක් කිව්වා. කොහෙ කියලාද කිව්වේ? අපි කිව්වා දකුණු ඇමරිකාවේ ඇමසන්, අප්‍රිකාවේ කොංගෝ, ආසියාවේ ඉන්දු මැලේ කියලා කිව්වා. ඉතින් ලෝකේ තියෙන වැඩිම ජෛව විවිධත්වයේ තියෙන මේ වගේ. හැබැයි වර්තමානයේ මේ බියෝම වලට විශාල හානියක් කරනවා මානව ක්‍රියාකාරකම්. මේ නිවර්තන වර්ෂා වනාන්තර විනාශ කරනවා. මේ නිවර්තන වර්ෂා වනාන්තර වලට පුතේ අපි නමක් කියනවා හරිත රත්. හරිත රත්. නැත්නම් අපි කියනවා ලෝකයේ පෙනහළු. ඔයාලා දන්නවද? සමස්ත ලෝකයට අවශ්‍ය ඔක්සිජන් අවශ්‍යතාවයෙන් 120ක් නිෂ්පාදනය කරන්නේ ඇමසන් වනාන්තරයේ තනියම. ලෝකයට අවශ්‍ය සමස්ත ඔක්සිජන් නිෂ්පාදනයෙන් 120ක් නිෂ්පාදනය කරන්නේ ඇමසන් වනාන්තරයේ විසින් තනියම. ඒතර ඔයාලා හිතන්න මේ ශාක මගින් නේද ඔක්සිජන් නිෂ්පාදනය කරන්නේ. එහෙනම් මේ වනාන්තර පෘථුවියේ පැවැත්මට අතිශයින්ම වැදගත්. මේ වගේ ඉහළ ජෛව විවිධත්වයක්, ඉහළ ශාක විවිධත්වයක් හඳුනා ගන්න පුළුවන්. මේ ගස්වල පත්‍ර ගත්තොත් එහෙම ගොඩක් ලොකුයි. පත්‍ර ලොකු වෙන්න හේතුව තමයි සූර්යාලෝකයේ වැටුණට වතුර වාෂ්පීකරණයේ උත්සේදනය වුණාට ප්‍රශ්නයක් නැහැ. මේ වැඩිපුර වතුර පිට වුණාට වාෂ්ප වුණාට ප්‍රශ්නයක් නැහැ. ඕන තරම් වතුර ලැබෙනවා. ඕන තරම් ආලෝකය ලැබෙනවා. ඒ නිසා ආලෝකය හොඳට තියෙන නිසා පත්‍ර පළල්. මේක හරි. කෙනෙක් අහනවා නැගෙනහිර මැඩගස්කරයේ හරිද වැරදිද කියලා. හරි පුතේ, නැගෙනහිර මැඩගස්කරයේ තියෙන්නේ මෙන්න මේ වගේ වර්ෂා වනාන්තර. එහෙනම් පුතේ පෘථුවියේ ජෛව විවිධත්වයේ අතින් පෝසත්ම වනාන්තර. දැන් ඔයාලට නිකන් ඒ කැලයක් ඇතුලේ ඉන්නවා කියලා හිතා ගන්න. පුතේ ආර්ද්‍රතාවය කාටද කියන්න පුළුවන් පුතේ මොකද්ද ආර්ද්‍රතාවය කියලා? වායුගෝලයේ ජල වාෂ්ප ප්‍රමාණය. ඔව් වායුගෝලයේ අඩංගු පුතේ ජල වාෂ්ප ප්‍රමාණය. ඔයාලා කියන්න මේ වනාන්තර ඇතුලේ පුතේ වායුගෝලයේ අඩංගු ජල වාෂ්ප ප්‍රමාණය අඩුද වැඩිද? වැඩි. වැඩි. පුතේ ඒක සාමාන්‍යයෙන් 70ක් 90ක් අතර ඉහළ අගයක්. කැලේ ඇතුළට ගියාම හරිම සීතලයි. හරිම සීතලයි. මොකද මේ ශාක මගින් නිතරම උත්සේදනය කරනවා. ඒ නිසා වායුගෝලයේ ජල වාෂ්ප ප්‍රමාණය වැඩි. මේවා ඝන වනාන්තර ඇතුලේ රැහැයියෝ කෑ ගහනවා. අර එක මේ ඔය කෘමි විශේෂ හයියෙන් කෑ ගහනවා. කූඹියෝ පොළොව දිගේ යනවා. පෝසත් මේ ගෙඩිවල ගස් කොළන් වල මේ සදාහරිතයි. සදාහරිතයි කියන්නේ හැමදාම කොළ පාටයි ගස්. තෙතමනේ වැඩි, පාංශු තෙතමනේ වැඩි. මෙන්න මේ වනාන්තර ගැන තමයි අපි කතා කරන්නේ. අපි බලමු පොඩ්ඩක් නෝට් එක කොහොමද දෙන්නේ. බලන්න. මෙන්න බලන්න පුතේ කියන දේ.
දේශගුණය. හරි. සෙල්සියස් පුතේ මෙන්න මෙහෙම ලියා ගන්න. මීට කලින් මම පොඩ්ඩක් මෙන්න මේ ටික දෙන්නම් ලියන්න. පෘථුවියේ පවතින බියෝම අතරින් සුවිශේෂීම බියෝමයක් ලෙස නිවර්තන වර්ෂා වනාන්තර බියෝමය හඳුනා ගැනීමට හැක. සර් ආයි කියන්නකෝ. ලෝකයේ පවතින සුවිශේෂීම බියෝමයක් ලෙස නිවර්තන වර්ෂා වනාන්තර බියෝමය හඳුනා ගැනීමට හැකිය. මෙම බියෝමය දකුණු ඇමරිකාවේ ඇමර්සන් වනාන්තරය අප්‍රිකාවේ කොංගෝ වනාන්තරය ආසියාවේ ඉන්දුමැලේ වනාන්තරය තුල දැකිය හැකි වේ. මීට අමතරව ශ්‍රී ලංකාව තුලද සුළු පරිමාණව දැකිය හැක. වරහන් ඇතුළේ දාන්න සිංහරාජය වැනි නිවර්තන වර්ෂා වනාන්තර සාපු වලට කියනවයි. මුලින්දම කියන්න බෑ පුතේ. එහෙම වුණොත් ඔයා වීඩියෝ එක බලන්න. ශ්‍රී ලංකාවේ සුළු වශයෙන් ව්‍යාප්ත වී ඇත. වරහන් ඇතුළේ දාන්න සිංහරාජය වැනි වනාන්තර හරි. උදේ කාට හරි එහෙම ලියා ගන්න බැරි වුණොත් අපි පන්ති අවසානයේ රෙකෝඩින් එක දානවා. ඒ තුලින් ඔයාලට මේක බලලා ලියා ගන්න පුළුවන්. හොඳ? හරි. ඊට පස්සේ පුතේ මෙන්න මේ බලන්න. දැන් මම ඔයාලට පෙන්නන දේ ස්ක්‍රීන් එකේ තියෙනවා. මේවා අපි කතා කරමු, සාකච්ඡා කරමු. පුතේ ස්ක්‍රීන් එක පේනවද ඔයාලට? ඔව් සර්. හරි. මේ බලන්නකො මේ බියෝමේ දේශගුණික ලක්ෂණ පුතේ. සෙල්සියස් අංශක 27ත් 30ත් අතර වසර පුරා පැතිරුණු ඒකාකාරී උෂ්ණත්වයක් පවතී. පුතේ සෙල්සියස් අංශක 27ත් 30ක් කියන්නේ ඉහළ උෂ්ණත්වයක්. මෙන්න මේ වනාන්තරයේ පුතේ උෂ්ණත්වය වවුරුද්ද පුරාම සෙල්සියස් අංශක 27ත් 30ත් අතර ඉහළ උෂ්ණත්වයක් ගන්නවා.
ඊට පස්සේ කියනවා වසර පුරා පැතිරුණු අධික වර්ෂාපතනයක් සාමාන්‍යයෙන් පුතේ මිලිමීටර් 2500ක් 5000ක විතර අධික වර්ෂාපතනයක්. ඒ කියන්නේ පුතේ හැමදාම වහිනවා හැමදාම පායනවා. හොඳට ඉරේලිය ලැබෙනවා හොඳට වහිනවා. ඉතින් ගස් කොළන් හොඳට හැදෙනවා. සාපේක්ෂාර්ථාවය 79ක් 90ක් තරම් ඉහළ අගයක් ගන්නවලු. මං කියවනේ පුතේ ආර්ද්‍රතාවය කියලා කියන්නේ වායුගෝලයේ අඩංගු ජල වාෂ්ප ප්‍රමාණය. මොකද පුතේ ආර්ද්‍රතාවය කියන්නේ වායුගෝලයේ අඩංගු ජල වාෂ්ප ප්‍රමාණය. ඉතින් පුතේ සාපේක්ෂාර්ථාවය 79ක් 90ක් විතර වෙනවා. වසරේ වැඩි කාලයක් තුල පාංශු තෙතමනයේ රැඳී පවතිනවා. හරි. වෘක්ෂලතා ලක්ෂණ. ශාක සදාහරිතයිලු. පුතේ සදාහරිතයි කියන එකේ තේරුම කියන්න. අවුරුද්දේ සෑම කල්හිදීම කොළ පැහැයෙන් යුක්තයි. අවුරුද්දේ සෑම කාලයකදීම පුතේ කොළ පාටින් යුක්තයි. හොඳයි. ශාක කඳන් ඍජුය. තනි කෙලින් ගියපු කඳන් තියෙන්නේ. උසට විහිදේ. තයුරු මුල් වලින් යුක්තයි. පොළව හා සම්බන්ධ වන මුල් වලින් යුක්තයි. ශාක විවිධත්වයක් ඇත. ලෝකයේ ශාක විශේෂ අතරින් 60%ක් පමණ මෙහි දක්නට ඇත. මෙම ප්‍රදේශවල ජීව විවිධත්වයේ ඉහළය. ලෝකයේ ශීරපායින් පුතේ ශීරපායින් කියන්නේ කාටද කියලා මට පොඩ්ඩක් කියන්න. කිරිබී වැද සතුන්. ලෝකයේ ශීරපායි විශේෂ වලින් 65%ක් පමණද කෘමි විශේෂ වලින් 70%වත් 80වත් අතර ප්‍රමාණයක්ද මෙම ප්‍රදේශවල වාසය කරයි. හරි. ශාක ස්තරායනය අනුව ලැබෙන සූර්යාලෝකය වෙනස් වේ. හරි. පුතේ මේ ටික ලියා ගන්න පුළුවන්. දැන් මෙන්න මේ ටික ලියා ගන්න ටක් ගාලා. ඔය මං කියව ටික ලියා ගන්න ඕමම ඔය විදිහටම පල්ලෙහාට දේශගුණික ලක්ෂණ හා වෘක්ෂලතා ලක්ෂණ ටික. ඒ අතර ගැටලු තියෙනවා නම් ඒවත් අහන්න.
ලියලා ඉවරයි නම් කියන්න පුතේ. සර් PDF එක පේන්නේ නැහැ. මොකද්ද? ලියලා ඉවර නෑ නේද පුතේ? කියන්න. නෑ හරි. හිමින් ලියන්න. සර් මේ යට තියෙන විස්තර ටික ලියා ගන්න ඕනේ. කොතනද පුතේ? නේරු විස්තරේ ළඟ ඉන්න. නෑ. ඊට උඩ ටික විතරයි. හරි. තව ලියන අය ඉන්නව නේද? කතා කරන්න පුතේ. ඔව් සර්. හිමින් ලියන්න. නව සර්.
හැමෝම ඉවරයිද පුතේ? ඔව් සර්. හරි. ඊට පස්සේ පුතේ දැන් අපි මේ ගස් කොළන් වල ලක්ෂණ ටිකනේ අපි කතා කරන්නේ. මං කියවනේ පුතේ අර වනාන්තරයේ තියෙන උසම ගස් ටික අපි හඳුන්වන්නේ පුතේ නෙරු ස්තරය. උසම ගස් ටික. බලන්න වඩාත් ශාක සහිතය. වියන් ස්තරයේ තැනින් තැන මතුවී පෙනෙන මෙම ගස් මීටර් 35ක් 45ක්. පුතේ මීටර් 35ක් 45ක් වගේ උස ගස් තියෙන්නේ මේකේ. ඊට පස්සේ තියෙන පුතේ ඒ ස්තරයට වඩා ටිකක් පල්ලෙහායින් ස්තරයක්. වියන් ස්තරය. වියන් ස්තරයේ ශාක එකිනෙක ළඟින් පිහිටයි. උස මීටර 25යි 35යි. කලින් එක 35යි 45යි. මේක ඇවිල්ලා 25යි 35යි. ඊට පස්සේ තියෙනවා පුතේ උපවියන් ස්තරය. උපවියන් ස්තරය ගත්තොත් පුතේ මීටර 15ත් 25ක් තරම් උසකින් යුක්තයි. පඳුරු ශාක ස්තරයක් තියෙනවා පුතේ මීටර 5ත් 15ත් විතර. ස්කන්ධ සුපුෂ්පිකතාවයක් පුෂ්පිකතාවයක් ඒ කියන්නේ පුතේ ශාක කඳන් මත මල් හා පල හට ගැනීම දක්නට ලැබේ. ස්කන්ධ සුපුෂ්පිතාවයක් ගස්වල කඳන් වල මල් හා පල හට ගන්නවා. දැන් පුතේ කොස් ගහ බලන්න. කොස් ගහේ පුතේ ගහේ කඳේ මල් හට ගන්නවා ඒ වගේම පල හට ගන්නවා. ඔය කොස් ගසුත් පුතේ මේ නිවර්තන වර්ෂාවනාන්තරවල තියෙන ගස් జాතියක්. එහෙනම් ස්කන්ධ පුෂ්පිකතාවයක් හඳුනා ගන්න පුළුවන්. පිළිල ශාක බහුලයි. පුතේ මොනවද මේ පිළිල ශාක කියන්නේ? කවුරු හරි කියන්නේ? පුතේ පිළිල ශාක කියන්නේ ඔයාලා දන්නවනේ මිනිස්සුන්ගේ පිළිකා හැදෙනව නේද? ඒ වගේ තමයි පුතේ මේ ගස්වලත් පිළිල ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ පිළිකා සමාන දෙයක්. ඒ කියන්නේ ගස් මොකද වෙන්නේ? ටික කාලයකදී මැරෙනවා. මේ පිළිලයක් හැදුනහම ගහේ අපිට බලා ගන්න පුළුවන් ගහේ කොළවලට වඩා වෙනස් කොළ දකින්න පුළුවන් අතු පිහිටනවා. ඉතින් ඒවට තමයි අපි කියන්නේ පිළිල ශාක කියලා. ඒව එහෙම ඇති වෙන්නත් පුළුවන්. මෙන්න වනාන්තරයේ කොටස් හතරයි පුතේ. නෙරු ස්තරය, වියන් ස්තරය සහ උපවියන්. ප්‍රධාන ස්තර හතරයි. පඳුරු ශාක ස්තරයකුත් තියෙනවා. නෙරු ස්තරය ඇවිල්ලා පුතේ මීටර් 35ක් 45ක් විතර. ඒ වගේම වියන් ස්තරය ඇවිල්ලා මීටර් 25ක් 35ක් පමණ. උපවියන් ඇවිල්ලා පුතේ 15ක් 25ක් විතර. පඳුරු ශාක ස්තරය ඇවිල්ලා මීටර් 15ක් 5ත් 15ත් අතර විහිදෙනවා. හරි. පුතේ ඔය අවසානයේ දක්වා ලියා ගන්න. අවසානයේ දක්වා ලියා ගන්න. පුතේ තාම ලියනව නේද? කෝ කතා කරන්නකෝ.
ඔව් සර්. ඉවරයි සර්. ලියන්න තා මිනිත්තු කිහිපයක් දෙන්නම්. හරි සර්. හරි. එහෙනම් හැමෝම ඉවරයිද පුතේ? තවත් ලියන අය ඉන්නවද? හරි. ඉවරයි සර්. පුතේ මේ බලන්න වෘක්ෂලතාවන්හි වසර පුරාම ශීඝ්‍ර වර්ධනයක්. මං කිව්වනේ මේ වනාන්තර ඇවිල්ලා දැවැන්ත වනාන්තර පද්ධතිය. මේ වනාන්තර නිරන්තරයෙන් වර්ධනය වෙනවා. මේවයි ගහකොළ වර්ධනය වෙනවා. ඉතින් මේවා ඇවිල්ලා පුතේ මේ බලන්න වෘක්ෂලතා වසර පුරා ශීඝ්‍ර වර්ධනයක් සිදු වෙනවා. ඒ වගේම බිම් ස්තරයට ආලෝකයේ විහිදෙන ප්‍රමාණය අඩුයි. ඒ හින්දා යටි රෝපණය කියන්නේ පුතේ ඔය තනකොළ වගේ වනාන්තරයේ පොළොව මට්ටම යටි රෝපණයේ ශාක අඩුයි. ඒ නිසා ශාක අඩු නිසා අපි පුතේ ඒකට කියනවා යටි රෝපණය දුර්වලයි. යටි රෝපණය දුර්වලයි කියලා කියනවා. ඒකට හේතුව තමයි පුතේ අර කැලේ කැප් එකක් වගේනේ. තට්ටු තියෙන්නේ. උඩ තට්ටුව, දෙවෙනි තට්ටුව, තුන්වෙනි තට්ටුව. නේරු ස්තරේ, වියන් ස්තරේ, උපවියන් ස්තරේ. ඒ නිසා පුතේ පහළට ලැබෙන ආලෝකය නිසා ආලෝකයේ අඩුවෙන් ලැබෙන නිසා යටි රෝපණය දුර්වල වෙලා තියෙනවා. පුතේ ශාක විශේෂ ගත්තොත් බලා ගන්න මොනවද තියෙන ශාක විශේෂ කියලා? කළුවර, හොර, නා, තාල වර්ගයේ ශාක, තේක, උණ, මහෝගනි. ඒක හදාගන්න පුතේ මහෝගනි කියලා. සත්ත්ව විශේෂ ගත්තහම පුතේ බැබුන්, කළු වඳුරා, රිලවා, චිම්පන්සියා වානර වර්ග වලට අයිති. උරංග වර්ග තමයි පුතේ ඇනකොන්ඩා. දැන් අපි දන්නවා ඇමසන් වනාන්තරයේ පුතේ ඉස්සර මේකේ චිත්‍රපටිත් ඇදුවා. දැවැන්ත සර්පයෙන් ඉන්නවා. මිහි මත ඉන්න විශාලතම සර්පයා තමයි ඇනකොන්ඩා කියන්නේ. මේ ඇනකොන්ඩා වගේ සත්තුත් ඇමසන් වනාන්තරයේ ජීවත් වෙනවා. පොළඟ නාගයත් මේකේ ඉන්නවා. කුරුළු වර්ග ගත්තොත් ගිරවා, කපුටා, කොට්ටෝරුවා පුතේ ඔයාලට දෙමලිච්ච ලියන්න පුළුවන් ඕනෑම සතෙක් මේකෙදි ලියන්න පුළුවන්. හැබැයි පුතේ ඔයාලා මේක ලියන්න එපා මං අහන්නම්. පෙන්ගුයින් ලියන්න පුළුවන්ද පුතේ? මේ වනාන්තරේ පෙන්ගුයින් ඉන්නවා කියලා ලියන්න පුළුවන්ද? බෑ සර්. පුළුවන්ද පෙන්ගුයින්ලන්ට මේකේ ඉන්න? බෑ සර්. ඔව් බෑ. එතකොට පුතේ ඔටුවන්ට පුළුවන්ද? බෑ සර්. සර් මයික් එක ඔෆ් වෙලා. එහෙමද පුතේ? ඇහෙන්නේ නැද්ද? ඇහෙනවා සර්. ඇහෙනවනේ හරි. හොඳට ඇහෙනව නේද පුතේ? ඔව් සර්. හරි එහෙනම් ඉතින් ඔය ටිකත් ලියා ගන්න පුතේ. සත්ත්ව විශේෂවල ලක්ෂණ අර මං උඩට නවත්තලා තියෙන වෘක්ෂලතා වසර පුරා ශීඝ්‍ර වර්ධනයක් සිදු වෙනවා. බිම් ස්තරයට ආලෝකයේ විහිදෙන ප්‍රමාණය අඩු වෙයින් යටි රෝපණය දුර්වලයි. ශාක විශේෂ ගත්තොත් කළුවර, හොර, නා, තාල වර්ගයේ ශාක, තේක, උණ, මහෝගනි. ඊට පස්සේ පුතේ සත්ත්ව විශේෂ ගත්තොත් වානර වර්ග ඉන්නවා. විශේෂයෙන්ම බැබුන්, කළු වඳුරා, රිලවා, චිම්පන්සියා. උරග වර්ග ගත්තොත් පුතේ ඇනකොන්ඩා, පොළඟා, නයා වගේ සත්තුත්. කුරුළු වර්ග ගත්තොත් ගිරවා, කපුටා, කොට්ටෝරුවා වගේ සත්තුත් වාසය කරනවා. හරි පුතේ ඔතෙන්ට එනකන් ලියන්න.
පුතේ අද ඔයාලා පන්තියෙන් ආවනම් එන්න බස් තියනවද? නෑ සර්. එන්න බස් නෑ නේද? තිබුණා. තියෙනවා සර්. තියෙනවා. ගොඩක් අයට අද බස් තිබ්බද එන්න? බස් වැඩ ගන්නවා සර් මේ වෙනද තරම් නැහැ. ඔව් සර්. අද ඔන්ලයින් එක කරපු එක හොඳයිද නැත්නම් හෝල් ක්ලාස් එක කරා නම් හොඳයිද? මෙහෙම හොඳයි සර්. හොඳයි. හරි. පුතේ ඉවරයිද ලියලා? ඉවරයි සර්. හැමෝම ඉවරයිද? හැමෝම ඉවරයිද පුතේ? ඔව් සර්. හරි. එහෙනම් අපි සම්පූර්ණයෙන්ම පුතේ ඒ බියෝමේ ඉවරයි. දැන් මන් දිහා බලාගන්න. පුතේ සම්පූර්ණයෙන්ම අපි ඉවර කරා නිවර්තන වර්ෂාවනාන්තර බියෝමේ සම්බන්ධව. මේ දුර පුතේ අද පුළුවන් නම් පන්ති ඉවර වෙලා YouTube එකේ සර්ච් කරන්න. නිවර්තන වර්ෂාවනාන්තර කියන්නේ මොනවද කියලා. මාත් ඔයාලට පුතේ එවන්නම් වීඩියෝ එකක්. ඒ වීඩියෝ එක බැලුවහම ඔයාලට ඒ සම්බන්ධව හොඳ අත්දැකීමක් ගන්න පුළුවන්. කොහොමද මේ වනාන්තර වල ජෛව විවිධත්වය ආදී සියලුම දේ සම්බන්ධව. පුතේ එහෙනම් පළවෙනි බියෝමේ ඉවරයි. එහෙනම් අපි යනවා අද දවසේ අන්තිමට අපි කතා කරන මාතෘකාව. ඒ කියන්නේ දෙවෙනි බියෝමය සෞම්‍ය කලාපීය වන ලැහැබ. මොකද පුතේ මාතෘකාව වෙන්න ඕනේ සෞම්‍ය කලාපීය වනාන්තර. සෞම්‍ය කලාපීය වනාන්තර. මාතෘකාව දාගන්න පුතේ සෞම්‍ය කලාපීය වනාන්තර. ඇහෙනවද පුතේ මං කියන දේ? ඇහෙනවා සර්. දැනුත් ඇහෙනවද? ඇහෙනවා සර්. හරි. එහෙනම් පුතේ අපි ඊළඟ මාතෘකාවට යනවා සෞම්‍ය කලාපීය වනාන්තර. පුතේ මේ සෞම්‍ය කලාපීය වනාන්තර කියන වචනේම ඔයාලට තියෙනවා සෞම්‍යයි. සෞම්‍ය දේශගුණයක්. ඒ කියන්නේ පුතේ ගොඩාක් රස්නෙත් නැහැ, ගොඩාක් සීතලත් නැහැ. ගොඩාක් රස්නෙත් නැති වුණාම, ගොඩාක් සීතලත් නැති වුණාම අපි ඒකට පුතේ නමක් කියනවා සෞම්‍යයි කියලා. හරිම සනීපයි. සෞම්‍යයි. පුතේ මේ සෞම්‍ය කලාපීය වනාන්තර ලෝකයේ ව්‍යාප්ත වෙලා තියෙනවා විශේෂිත ප්‍රදේශ කිහිපයකම. මේ වගේ විශේෂත්වය තමයි පැහැදිලි වශයෙන්ම ඍතු භේදයක් හඳුනා ගන්න පුළුවන්.
පැහැදිලි වශයෙන් ගත්තාම ඍතු භේදයක් හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ පුතේ ගිම්හාන කාලයක් හා වසන්ත කාලයක් හඳුනා ගන්න පුළුවන්. පැහැදිලි වශයෙන්ම අවුරුද්දේ ගිම්හාන කාලයක් හා වසන්ත කාලයක් හඳුනා ගන්න පුළුවන්. පුතේ නිවාතන වර්ෂා වනාන්තර වලට සාපේක්ෂව ලැබෙන උෂ්ණත්වයත් අඩුයි. ඒ වගේම ලැබෙන වර්ෂාපතනයත් අඩුයි. ලැබෙන උෂ්ණත්වයත් අඩුයි. ලැබෙන වර්ෂාපතනයත් අඩුයි. පුතේ මට කියන්න එහෙනම් පුතේ නිවර්තන වර්ෂා වනාන්තර වලට සාපේක්ෂව ජෛව විවිධත්වයේ අඩුද වැඩිද? ඔයාලගේ අතේ වැඩි තියෙන්නේ. අඩුයි. අඩුයි. අපේ වගේ අර මේ නිවර්තන වර්ෂා වනාන්තර වගේ දැවැන්ත වෘක්ෂලතා හඳුනා ගන්න පුළුවන්. බෑ. බෑ. ඒ වගේම පුතේ ස්තරායනීකරණය අර නිරු ස්තරයේ වියන් ස්තරයේ උපවියන් ස්තරයේ වගේ ස්තර හඳුනා ගැනීමට පුළුවන්. බෑ. ඒ දේවල් හඳුනා ගන්න බෑ. අපි බලමු පුතේ මේක සම්බන්ධව මොන වගේ විස්තරයක්ද අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ කියලා. මොනවද සෞම්‍ය කලාපීය වනාන්තර. පුතේ පේනවද ඔයාලට මධ්‍යධර්ණයකට ගියනේ. පුතේ මේ මම සෞම්‍ය කලාපීය වනාන්තර නෙමෙයි මම උගන්වන්න ඕනේ බලමු. අසෞම්‍ය කලාපීය වනාන්තර තමයි. හරි. පුතේ මේකේ ව්‍යාප්තිය බලන්න. අර්ධගෝල දෙකෙහිම අපි දන්නවනේ පුතේ පෘථුවිය ගත්තාම මේ පෘථුවිය කොටස් දෙකකට බෙදන්න පුළුවන්. උත්තරාර්ධගෝලය හා දක්ෂිණාර්ධගෝලය ලෙස. මොනවද කොටස් දෙක? උත්තරාර්ධගෝලය හා දක්ෂිණාර්ධගෝලය වශයෙන් පුතේ කොටස් දෙකකට බෙදන්න පුළුවන්. අර්ධගෝල දෙකෙහිම පුතේ අක්ෂාංශ 50ත් 60ත් අතර වූ කලාපයේ විහිදෙනවා. උතුරු ඇමරිකාවේ නැගෙනහිර ප්‍රදේශයේ, යුරෝපයේ උතුරු හා මධ්‍යම ප්‍රදේශයේ, ආසියාවේ නැගෙනහිර ප්‍රදේශය, ඒ කියන්නේ පුතේ කොරියාව, ජපානය, චීනය, ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරය, දකුණු ඇමරිකාවේ බටහිර වෙරළ තීරය. පුතේ ව්‍යාප්තිය කියලා මං කියන හැටියට තරු ලකුණු දඩා පල්ලෙහාට ලියා ගන්න. මම කියන ආකාරයට පුතේ තරු ලකුණු දාලා පල්ලෙහාට ලියා ගන්න. මම මේක පාඩම් කරන්න ලේසි වෙන්න දෙන්නම්. ලියන්න පුතේ පළවෙනි තරු ලකුණ අපි කතා කරන්න පුතේ සෞම්‍ය කලාපීය වනාන්තර සම්බන්ධව. පළවෙනි තරු ලකුණ අර්ධගෝල දෙකෙහිම අක්ෂාංශ 50ත් 60ත් අතර කලාපයේ විහිදේ. උතුරු ඊළඟ තරු ලකුණ පුතේ මේක ව්‍යාප්ත වෙලා තියෙන ප්‍රදේශ ටික පල්ලෙහාට දෙනවා. උතුරු ඇමරිකාවේ නැගෙනහිර ප්‍රදේශය. පළවෙනි තරු ලකුණ උතුරු ඇමරිකාවේ පුතේ නැගෙනහිර ප්‍රදේශයේ මේක ව්‍යාප්ත වෙලා තියෙනවා. ඊළඟ තරු ලකුණ පුතේ යුරෝපයේ උතුරු හා මධ්‍යම ප්‍රදේශ. යුරෝපයේ උතුරු හා මධ්‍යම ප්‍රදේශ. ඊළඟ තරු ලකුණ ආසියාවේ නැගෙනහිර ප්‍රදේශය. ආසියාවේ නැගෙනහිර ප්‍රදේශය. වරහන් ඇතුළේ දාන පුතේ කොරියාව, ජපානය, නැගෙනහිර චීනය. කොරියාව, ජපානය, නැගෙනහිර චීනය. මේ දේශගුණේ පුතේ හරිම සෞම්‍යයි. ඒ කියන්නේ වැඩි පායන්නෙත් නැහැ. ඒ කියන්නේ මහා ලොකු පායන මේකකුත් නැහැ. වැඩිපුර වහින්නෙත් නැහැ අපිට වගේ. ඒතකොට අර ගස් කොළන් හැදෙන එක එහෙම පුතේ අඩාලයි. අපේ වගේ දැවැන්ත වෘක්ෂලතා දකින්න බෑ. ජෛව විවිධත්වය එහෙම ගොඩක් අඩුයි. ලියන්න. ඊළඟ ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර හා දකුණු වෙරළ තීරය. ඊළඟ ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර හා දකුණු වෙරළ තීරය.
අපිට ඔන්ලයින් කරන්නේ නැද්ද සර්? ඔයාලගේ එක පුතේ දැන් මම අද දවසේ තීරණයක් ගන්නවා හොඳේ අද හවසේදී. හොඳේ? හරිද? ආ සර්. හරි. ඊළඟ එක දකුණු ඇමරිකාවේ බටහිර වෙරළාසන්න ප්‍රදේශයේ දකුණු ඇමරිකාවේ බටහිර වෙරළාසන්න ප්‍රදේශයේ අන්න බලන්න පුතේ දැන් දේශගුණික ලක්ෂණ ටිකට යන්නේ මම ඔයාලට කිව්වා පැහැදිලි වශයෙන්ම ඍතු භේදයක් තියෙනවා හිම වැටෙන කාලයක් ඒ වගේම වසන්ත කාලයක් හඳුනා ගන්න පුළුවන් අපි ඔය අපිට දැන් මම අහන ප්‍රශ්නයක් පුතේ ශ්‍රී ලංකාවට ඍතු භේදයක් තියෙනවද නෑ අපිට ඍතු භේදයක් නෑ පුතේ හැබැයි පුතේ මෙන්න මේ සෞම්‍ය දේශගුණයේ නැතනම් සෞම්‍ය කලාපීය වනාන්තර බියෝමේ පුතේ ඍතු භේදයක් තියෙනවා උෂ්ණත්වයේ වසර පුරාම ඒකාකාරී නොවේ මතකයිද නිවර්තන වර්ෂා වනාන්තරවල නම් උෂ්ණත්වයේ වසර පුරාම ඒකාකාරී හැබැයි මේක උෂ්ණත්වයේ වසර පුරා ඒකාකාරී නොවන අතර එය සෙල්සියස් අංශක 15ක් පමණ වේ පුතේ සීතලයිද රස්නේද සීතලයිද රස්නේද ප්‍රශ්නේ. සෙල්සියස් අංශක 15ක් ඔයාලට මතකයිද නිවර්තන වර්ෂා වනාන්තරයේ කීයේද නිවර්තන වර්ෂා වනාන්තර 27ක් තියෙනවා. ඔව් වසර පුරාම 27ක් 30ක්. හැබැයි පුතේ ඊට සාපේක්ෂව මේක ඉතාම අඩුයි. සෙල්සියස් අංශක 15ක් විතර උෂ්ණත්වය. වර්ෂාපතනය අඩු වුවද ශාක වැඩිවීමට ප්‍රමාණවත් වේ. ශීත ඍතුවේ හිමපතනය සිදු වුවද ඉක්මනින් දිය වී යයි. වර්ෂාපතනය අඩුයි. හැබැයි පුතේ ඒක ගස් වැඩෙන්න බාධාවක් නෙමෙයි. ගස් කොහොම හරි වැඩෙනවා. හැබැයි දැවැන්ත ගස් නම් නෙමෙයි ටිකක් සාමාන්‍ය ගස් වැඩෙනවා හැබැයි පුතේ ශීත ඍතුවේ හිමපතනයේ උවද මොකද්ද ඒවා ඉක්මනින් දිය වෙලා යනවා පුතේ ශීත ඍතුවේ හිමපතනයේ උවද ඒවා ඉක්මනින් දිය වෙලා යනවා ගිම්හානයේ උෂ්ණත්වය හා ආර්ද්‍රතාවය සාපේක්ෂව වැඩිය ඒ කියන්නේ පුතේ ගිම්හාන කාලය කියන්නේ පුතේ පායන කාලය ඒකේ පුතේ උෂ්ණත්වය හා ආර්ද්‍රතාවය සාපේක්ෂ වශයෙන් වැඩි වෙනවා පස ඉතා සාරවත් පෝෂක ද්‍රව්‍ය ගහනය ඒ කියන්නේ පුතේ පෝෂක ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි. ඊටාම සාරවත් පසක් පුතේ. වෘක්ෂලතා බොහෝ ශාක පතනශීලීය. පුතේ මොකද්ද මේ පතනශීලී කියන්නේ? කවුරු හරි කියන්න බලන්න. කොළ හැලෙනවා. ඔව් ඒ කියන්නේ පුතේ පතනශීලී කියන්නේ අවුරුද්දේ කාලයකදී කොළ හැලෙනවා. සදාහරිත ශාකද ඇත. මෙන්න බලන්නකෝ. මේ වනාන්තරවල පුතේ පතනශීලී ඒ කියන්නේ අවුරුද්දේ කාලයකදී කොළ හැලෙන වනාන්තරත් හැමදාම කොළ පාට වනාන්තරයක් තියෙනවා. සදාහරිත ශාකයක් දකින්න පුළුවන්, පතනශීලී ශාක දකින්නත් පුළුවන්. ප්‍රමුඛ ශාකයන්හි උස මීටර් 25යි 30යි. උස මේව පුතේ 25යි 30යි. මට කවුරු හරි කියනවද පුතේ නිවර්තන වර්ෂා වනාන්තරවල කීයද? උස මේක. ඒ කියන්නේ නිරු ස්තරේ 25 මේකේ උස මේක පුතේ 25යි 30ක් වන අතර අනිකුත් ශාක පුතේ මීටර් 8ක් 32ක් අතර උස වේ. යම් ප්‍රමාණයක ස්තරායනයක් තියෙනවා හැබැයි නිවර්තන වර්ෂා වනාන්තර වගේ පැහැදිලි ස්තර හඳුනා ගන්න බෑ. උස ප්‍රමුඛ ශාක, පඳුරු ශාක, තෘණපාසි දක්නට ඇත. ඍතු අනුව ශාකවල ස්වරූපය වෙනස් වේ. ශීත ඍතුවේදී ශාක පත්‍ර හැලේ. පුතේ තෙන්ට එකක් ලියා ගන්න. සර් 3ට ඉවරයිද? ඔව් පන්තිය පුතේ 3ට ඉවර වෙන්නේ. හොඳයි. සර් අනිත් දවසේ මොන ටයිම් එකද?
මං ඒකක් පුතේ ගෲප් එකේ දැනුවත් කිරීමක් කරන්නම්. හොඳේ බොහෝ වෙලාවට මේ වෙලාව වෙන්න පුළුවන්. හොඳද? කොහොම නමුත් පුතේ ඔන්ලයින් එක තුලින් මේ පාඩම මම අවසන් කරනවා. ඒ කියන්නේ අපිට ලබන සතියේ හෝල් ක්ලාස් එක පටන් ගන්න වුණොත් අපි ඒක හෝල් ක්ලාස් එකේ අර ඉතුරු ටික කරගෙන යනවා. වෙනද වගේම සුපුරුදු පරිදි යනවා. ඒ වගේම ඔන්ලයින් එක පුතේ මේ මාසෙ පුරාම හෝල් ක්ලාස් තිබුණත් නැතත් අනිවාර්යයෙන්ම ඔන්ලයින් ක්ලාස් එක තියෙනවා. තිබ්බත් තියෙනවා නැති වුණත් මේ බියෝම පාඩම ඔන්ලයින් වලින් අවසන් කරනකම් තියෙනවා. ඉවරයි නම් කියන්න පුතේ. තාම නෑ සර්. හරි ලියන්න හිමින් ලියන්න ගැටලුවක් නැහැ. ඉවරයි සර්. හරි හැමෝම ඉවරයිද? ඔව් සර්. ඔව් සර්. හරි. මේ බානේ ඊට පස්සේ කියන දේ. මේ බාන ප්‍රමුඛ ශාක ගැන අපි කතා කරානේ. ඍතු අනුව ශාකවල ස්වරූපය වෙනස් වේ.
ශීත ඍතුවේදී ශාක පත්‍ර හැරෙනවා. හැබැයි මතක තියාගන්න පුතේ මේකේ විශේෂත්වය තමයි මේ වනාන්තර තුල පුතේ මේ පතනශීලී වනාන්තර වගේම සදාහරිත වනාන්තරත් තියෙනවා. පතනශීලී වනාන්තර මෙන්ම සදාහරිත වනාන්තරත් හඳුනා ගන්න පුළුවන්. මේ බලන්න යම් මොකද ඍතු අනුව ශාකවල ස්වරූපය වෙනස් වෙයි. ශීත ඍතුවේදී ශාක පත්‍ර හැලේ. නිවර්තන වැසි වනාන්තර වලට සාපේක්ෂව ජෛව විවිධත්වය අඩුද වැඩිද ඔයාලා කියන්න. නිවර්තන වර්ෂා වනාන්තර වලට අඩුයි අනිවාර්යයෙන්ම අඩුයි. මතක තියාගන්න ලෝකේ ජෛව විවිධත්වයේ වැඩිම බියෝමේ තමයි නිවර්තන වර්ෂා වනාන්තර. ඉන් පස්සේ එකක්වත් ඊට වඩා වැඩි නැහැ. මේවා හැම එකක්ම ඊට වඩා සාපේක්ෂව ජෛව විවිධත්වය අඩුයි. ශාක විශේෂ ගත්තොත් පුතේ අර ටිකක් පිටරට ප්‍රදේශයක් නේ නිසා එනම් ඒ සතුන්ගේ නම් මෙහෙම පොඩ්ඩක් කුරු වෙන්න වෙනවා. ශාක විශේෂ oak, beech, birch, maple, elm, chestnut. ඔය chestnut එහෙම හරි රසයි පුතේ මේ ඇට జాතියක්. oak, beech, birch, maple, elm, chestnut ශාක විශේෂ. සත්ත්ව විශේෂ ගත්තාම අප්‍රිකානු මීහරකා, මුවා, නරියා, ඉත්තෑවා, පරවියා, දඬුලේනා, පිලිහුඩුවා, බකමූණා, කොහා, අවිච්චියා. මං කිව්වා පුතේ මේකේ ශාක විශේෂ දෙකක් තියෙනවා කියලා. මොනවද ඒ කිව්වේ ශාක විශේෂ දෙක? එකක් තමයි පතනශීලී ශාක, අනිත් එක තමයි සදාහරිත. අන්නේ තියරිය පදනම් කරගනිමින් පුතේ මේ වනාන්තරවල තියෙන වනාන්තර නැවත උපකොටස් දෙකකට බෙදනවා. ඒ තමයි පුතේ සෞම්‍ය කලාපීය පතනශීලී වනාන්තර හා සෞම්‍ය කලාපීය සදාහරිත වනාන්තර. එකක් සෞම්‍ය කලාපීය පතනශීලී වනාන්තර, අනිත් එක පුතේ සෞම්‍ය කලාපීය සදාහරිත වනාන්තර. එකක් සෞම්‍ය කලාපීය පතනශීලී වනාන්තර, අනිත් එක ඇවිල්ලා පුතේ සෞම්‍ය කලාපීය සදාහරිත වනාන්තර. හරි. ලියා ගන්න පුතේ. එහෙනම් ඔයාලා මතක තියාගන්න සෞම්‍ය කලාපීය වනාන්තර බියෝමය කොටස් දෙකකට බෙදනවා. සෞම්‍ය කලාපීය පතනශීලී හැමදාම මේ කොළ හැලෙන එක කාලයකදී කොළ හැලෙන වනාන්තරත්, ඒ වගේම සෞම්‍ය කලාපීය සදාහරිත කියලා තව එකක් තියෙනවා. හරි. පුතේ මේ කවිෂා පතින්නගේ ඉන්නවද? ඉන්නවද? හරි. පුතේ ඔතනට එනකන් ලියන්න ඔය ටික. හරි සර්. හරි. හැමෝම ලියනකම් අපි මුතව මිනිත්තු කීපයක්
හැමෝම ඉවරයිද ලියන කට්ටිය ඉන්නවද පුතේ තව? ඉවරයි සර්. හරි. හැමෝම තව ඉන්නවද? කවුරු හරි එක්කෙනෙක් හරි ඉන්නවනම් කියන්න. ලියනවා සර්. හරි ලියන්න පුතේ හිමින් ලියන්න ගැටලුවක් නැහැ. අපිට හෝල් ක්ලාස් එකේ කරා නම් ඔච්චර ප්‍රමාණයක් කරන්න බැරි වෙනවා සමහර වෙලාවට. ඉවරයි සර්. හරි. එහෙනම් පුතේ අපි බියෝම දෙකක් ඉවර කරා. හරි. මෙන්න පුතේ අපි මේ වෙනකොට බියෝම දෙකක් සම්පූර්ණයෙන්ම අවසන් කරා. බියෝම 7ක් තියෙනවා. මේ බියෝම 7න් පුතේ දෙකක් සම්පූර්ණයෙන්ම අවසන් කරා. පුතේ මොකද හිතෙන්නේ ලේසිද අමාරුද? ලේසි